අපි එහෙනම් පටන් ගමු පාඩම. මේකේ මේ ප්‍රැක්ටිකල් දෙකක් තියෙනවා මට විස්තර කරන්න. මේ ප්‍රැක්ටිකල් දෙකයි ප්‍රැක්ටිකල් තුනක් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් තුන විස්තර කරාට පස්සේ අපි මේකේ ගණන් ටිකක් අපි ආපහු සැරයක් කරමු. මේකේ ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රිස්ම සම්බන්ධ ඒකේ පළවෙනි පරීක්ෂණය ක්‍රියාගන මාතෘකාව ප්‍රිස්මයක් භාවිතයෙන් ප්‍රිස්මයක් භාවිතයෙන් පතන කෝණයේ වෙනස් වීම අනුව ප්‍රිස්මයක් භාවිතයෙන් පතන කෝණයේ වෙනස් වීම අනුව පතන කෝණයේ වෙනස් වීම අධ්‍යයනය කිරීම වෙනස් වීම අධ්‍යයනය කිරීම සහ වීදුරුවල වර්තනාංකයේ සෙවීම අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මේකට අවශ්‍ය කරන උපකරණ කිහිපයක් තියෙනවා. අපි ඒකේ ප්‍රැක්ටිකල් එකේ උපකරණ සිද්ධාන්තයේ ක්‍රමය අදාළ පාඨාංක වැදගත් කරුණු ඒ එන හැටියට අපි මේක නෝට් එක සටහන් කරගමු. මොකද ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී මේ ප්‍රශ්න ගොඩක් වෙලාවට බොහෝ වෙලාවට එනවා. ඒවා ඉතින් අහනකොට අපිට උත්තර දෙන්න පුළුවන් වෙන හැටියට අපි නෝට් එක හදාගමු. හරි. මම ඊට පස්සේ මේක ටික කරලා ඉවරලා මේකේ ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්න කියන එක විස්තර කරන්න. මම බලන්න මේකේ වීඩියෝ එකක් තිබුණොත් අපිට බලන්නත් පුළුවන් මේ වීඩියෝ එකක් තියෙනවද දැන් මම බලන්නම්. හරි. මේකේ අපි ඊට පස්සේ අපි ලියාගමු උපකරණ. අල්ලහෙන් ලියන්නේ රූප සටහන පස්සේ අඳින්න උපකරණ. අංශක 60 පිස්මය මෙහෙම ලියන්න. අංශක 60 පිස්මය. අංශක 60 පිස්මය. අංශක 60 පිස්මය. ඊට පස්සේ අල්පෙනිති සුදු කඩදාසිය අඳින පුවරුව අපි කියලා කියන්නේ ඒක ඩ්‍රොයිං බෝඩ් එකක් කියලා. අඳින පුවරුව මීටර් භාගයේ කෝදුව මීටර් භාගයේ කෝදුව පෝරු කටු කියලා කියන්නේ ඩ්‍රොයිං පින්ස් කියලා තියෙන්නේ. ඒවා පෝරු කටු කියලා කියන්නේ.
ඊට පස්සේ කෝණමානය. ඊට පස්සේ කෝණමානය. ඊට පස්සේ කෝණමානය. ඔන්න ඔය ටික තමයි අවශ්‍ය කරන උපකරණ. අවශ්‍ය කරන අංශක 60 ප්‍රිස්මය, ඊට පස්සේ අල්පෙනිති, සුදු කඩදාසිය, ඊට පස්සේ අඳුර පුවරුව, ඊට පස්සේ මීටර් භාගයේ කෝදුව, පෝරු කටු, කෝණමානය ඕනේ වෙනවා. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉස්සරෙලාම අපි ගන්නවා සුදු කඩදාසියක්. අපි ඉස්සරෙලාම අපි ගන්නවා සුදු කඩදාසියක්. ඒකලේ සුදු කඩදාසිය drawing මේ සුදු කඩදාසිය තියෙනවා අපේ drawing board එක. drawing board එක තියලා ඉවිලා පින් 4කින් අපි ඒක board එකේ රඳවනවා මෙන්න මේ විදිහට. මේක හිතන්න board එක කියලා. ඔක board එක. මේක තමයි drawing board එක. මේක තමයි සුදු කඩදාසිය. ඊට පස්සේ අපි කරන්නේ ওই සුදු කඩදාසිය අපිට දීලා තියෙන drawing pins තියෙනවා නම් drawing pins 4කින් මේක රඳවනවා මෙහෙම. drawing pins 4කින් අපි මේක රඳවනවා මේ drawing board එක උඩ. ඔයගොල්ලෝ දැකලා තියෙති චිත්‍ර අදින කාමරේ එහෙම තියෙනවා මේ drawing board එක. physics lab එකේ නෑ. හරි physics lab එකේ නෑ. හොඳ physics මේ lab එක නම් තියෙන්නේ මෙහෙ නෑ. අපටත් නැහැ මං හිතන්නේ වෙන ඉස්කෝලවල තියෙනවද මන් දන්නේ. මෙන්න මේ විදිහට අපි කරන්නේ drawing board එකක් අරගෙන drawing board එකේ pins 4කින් අපිට දීලා තියෙන A4 කොලයක් නම් A4 කොලේ රඳවනවා. රඳවලා ඉවරලා අපි කරන්නේ මේ drawing board එකේ මේ අපි අඳපු සුදු කඩදාසියේ pencil එකකින් අපි මෙන්න මේ විදිහේ දිග ඉරක් අඳිනවා. හරි. සෙන්ටිමීටර් 15ක් 20ක් විතර දිග මේ විදිහේ ඉරක් අඳිනවා. ඒ ඉර තමයි මම මේ ලොකු කරලා මෙතන ඇඳලා තියෙන්නේ. මේ ඉර තමයි මම මේ ඇඳලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි කරන්නේ මේ අපි ඇඳගත්ත ඉරට මෙන්න මේ විදිහට සුදු කඩදාසියෙම ලම්බකව අපි රේඛා 15ක් 20ක් විතර ඇඳ ගන්න. මෙහෙම. 15ක් 20ක් විතර ඇඳ ගන්න මේ සරල රේඛා. ඒක කියන්නේ ලම්බක වෙන්න ඕනේ හරියට. මේක සරල රේඛාවක් මේ අපි ඇඳ මේ තිරස් විතර ලම්බක වෙන්න ඕනේ. මේක මැදින් නෙවෙයි අඳින්නේ. සාමාන්‍යයෙන් 4න් 3ක් විතර උඩින් තියෙන පරිදි අඳින්නේ. ඊට පස්සේ අපි කරන්නේ මේ ඇඳපු රේඛාවලට මේ ඇඳපු ලම්බකයි මේ ඇඳපු මේ තිරස් රේඛාවයි හමු වෙන ස්ථානයේදී අපි අඳිනවා මේ විදිහට සරල රේඛා කීපයක්. සෙන්ටිමීටර් 10ක් විතර දිග සරල රේඛා කීපයක් අඳිනවා. හැබැයි අඳිනකොට මේ තිරසත් එක්ක සාධන කෝණය මෙතන අපි හදනවා පිටු අංශක 65ක කෝණයක් එන හැටියට කෝණමානයෙන් මැනලා තමයි මේ රේඛාව අඳින්නේ. මේක අඳිනවා 65ක කෝණයක් ඇතිව ඊට පස්සේ ඒ කෝණය ක්‍රමක්‍රමයෙන් අඩු කරනවා. හරි. ඒ කියන්නේ ඊට පස්සේ මෙතන අඳිනවා අංශක 60ක කෝණය. අංශක 60ක කෝණයක් ඇති. මෙතන අපි ගත්තා 65යි මෙතන 60යි. ඒකට කෝණය ආනත වෙනවා ටික ටික තිරසට. කෝණය අගේ ක්‍රමයෙන් අඩු වෙගෙන යනවා. මෙන්න මෙහෙම යන්නේ. ඒ රේඛා ටික තමයි මම මේ ඇඳලා තියෙන්නේ මේ ලොකු කරලා. හරි. ඔන්න ওই විදිහට අපිට පුළුවන් 60 ඊට පස්සේ 55 හරි. ඊට පස්සේ ආය අපට අඳින්න පුළුවන් මේක තවත් ටිකක් මේ විදිහට ගන්න. ඒක තවත් ආනතයි මෙහාට. එතන 55 ඊට පස්සේ 50 වෙන පරිදි කෝණ වෙන පරිදි අපේ රේඛා අඳිනවා. මේ රේඛා 20ක් විතර අඳින්න ඕනේ. ලොකු මේ ප්‍රැක්ටිකල් එකක් මේ කරන්න ගන්නේ. මෙතන කෝණයේ අංශක 45යි මෙතන 60යි මෙයා 55යි 55යි මෙයා 50යි. ඔන්න ওই විදිහට අපි රේඛා 15ක් විතර අඳිනවා. ඇඳලා ඉවරලා අපි කරන්නේ අපිට දීලා තියෙන ප්‍රිස්මයක්. අපිට දීලා තියෙන ප්‍රිස්මයක්. ඔය දීලා තියෙන ප්‍රිස්මය අපි තියනවා මේ මෙන්න මේ ප්‍රිස්මේ එක වර්තක ධාරයක් අපි තියනවා මේ සරල රේඛාවට ලම්බක වන පරිදි. සරල රේඛාවට ලම්බක වන පරිදි මෙන්න මේ විදිහට අපි තියනවා මේ ප්‍රිස්මේ. මෙහිම තියන්නේ. හරියටම මේ ප්‍රිස්මේ එක වර්තක ධාරයකට හරියටම මැදින් එන පරිදි තමයි මේක තියන්නේ. මේ ප්‍රිස්මේ අපි තියලා තියන්නේ. මේ විදිහට අපි ප්‍රිස්මේ තියනවා.
ප්‍රිස්මේ තියලා ඉවරයිලා. හරි. එතකොට දැන් මම මේක නම් ඇදලා නැහැ ප්‍රිස්මය. මේකේ අපේ මේක හිතමු අපේ ප්‍රිස්මේ වර්තක ධාරය කියලා. ඔක එක ධාරයක්. අනිත් ධාරය මෙහෙම. අනිත් ධාරය මේ විදිහට. ප්‍රිස්මේ ධාර අපි මෙන්න මේ වෙන ආකාරයකට අපි තියනවා. තියලා ඉවරලා අපි කරන්නේ අපිට දීලා තියෙනවා මම කිව්වා ඇල්පෙනිති කීපයක් දීලා තියෙනවා. ඇල්පෙනිති 4ක් ඕනේ. ඇල්පෙනිති 4ක් කරගෙන ඒ ඇල්පෙනිති 4න් 2ක් ඇල්පෙනිති 4න් 2ක් අපි මෙතන ඉඳන් මේ වර්තක ධාරයේ ඉඳන් සෙන්ටිමීටර් ඔගොල්ලෝ මං කිව්වා අර ප්‍රිස්මේ තියෙන ආකාරය. ප්‍රිස්මේ තියන්නේ මේ විදිහට. මම ත්‍රිමාණව පොඩ්ඩක් අඳින්නම්. බලන්න අඳින්නේ කොහොමද කියන එක මම මේ ත්‍රිමාණව අඳින්න යන්නේ. ඔහොම තියන්නේ. එතකොට ඔහොම තියෙනකොට අර දැන් අර මම සරල රේඛාවක් ඇඳලා තියෙනවානේ. ඒ සරල රේඛාව තමයි ත්‍රිමාණවත් ඇඳලා වෙන්න ඕනේ. නැත්නම් කොහොමද කියලා දන්නේ නැහැ. මේ තමයි අර ඇඳලා තියෙන සරල රේඛාව. ඒවනේ මේ සරල රේඛාව මේ පැත්තෙන් අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ අපේ අර ඇඳලා තියෙන මේකට ලම්බකව ඇඳලා තියෙන රේඛාව අපිට පේන්නේ මෙන්න මේ විදිහට. ඒක හරියටම ප්‍රිස්මේ ධාරයට එන්නේ නොහොම පේන්නේ ඕනොහොම මේක අස්සෙන් පේන්නේ ඈ ඔක අස්සෙන් පේන්නේ. එතකොට මේ තලයේ අර තිරස්තරයට ආනත වෙන්න ඕන ඔය විදිහට තියෙන. ඊට පස්සේ අපි කරන්නේ අපි ඇල්පෙනිති දෙකක් හිටවනවා මෙන්න මේ කියන ස්ථාන දෙකේ. මෙතන අපි සෙන්ටිමීටර් 5ක ඈතින් ඇල්පෙනිත්තක් හිටෙව්වනම් එතන ඉඳන් තවත් සෙන්ටිමීටර් 10ක් විතර ඈතින්. ඒ කියලා කියන්නේ මෙතන ඉඳන් සෙන්ටිමීටර් 15ක් විතර ඈතින් ඇල්පෙනිති දෙකක් අපි හිටවනවා. මේ ඇල්පෙනිති දෙකත් හිටවන එක මම අදින්න. මේ විදිහට ඇල්පෙනිති දෙක හිටවන්නේ. මේක ඇල්පෙනිත්තක්. මේක අනිත් ඇල්පෙනිත්ත. හරි? ඒක අනිත් ඇල්පෙනිත්ත. මේක ඇල්පෙනිත්තක්. මේක අනිත් ඇල්පෙනිත්ත. දැන් අපි කරන්නේ ඇල්පෙනිත්තේ හිටවනවා. දැන් මෙතන කෝණේ අපි හිතමු අංශක මම ගන්නත්තනේ 65යි කියලා. මේ කෝණේ අංශක 65යි. හරි? මේ කෝණේ අංශක 65යි. 65 නම් මේ අයිවලගේ මේ පතන කෝණේ මෙතන මේ අයිවලගේ වෙනවා අංශක 25. මේ කෝණේ අංශක 25යි. ඊට පස්සේ මම ගන්නවා මේක P1 ඇල්පෙනිත්ත කියලා. මෙයා P1, මෙයා P2 වෙනවා. දැන් අපි ඇහැ තියලා බලනවා මෙහින් මේසේ ධාරයට සමාන්තරව කියලා කියන්නේ මේසයට සමාන්තරව ඇහැ තියලා බලනවා මේ පැත්තේ. මේ පැත්තෙන් බලනකොට අපට මේ ඇල්පෙනිතේ ප්‍රතිබිම්බ දෙකක් පේනවා. මෙන්න මේ තලයේ. මේ ඍජුකෝණාශ්‍රාකාර තලයේ මේ ඇල්පෙනිතේ ප්‍රතිබිම්බ දෙකක් පේනවා. ඒ පෙනෙන ප්‍රතිබිම්බ දෙක හා එකම රේඛාවේ තියෙන විදිහට අපි අඳිනවා. අපි තවත් ඇල්පෙනිත දෙක අනිත් පැත්තෙන් හිටවනවා. මෙහින් හිටවනවා. හරි. එතකොට අපිට මෙහි ප්‍රතිබිම්බ පෙනෙන්නේ මෙහි පේන්නේ. මම එකක් අඳින්නම්. මේ ඔක්කොම ත්‍රිමාණව මට අඳින්න වෙලා තියෙන්නේ. මෙයා මේ පැත්තෙන් අපි බලනවා. මේ පැත්තෙන් බලනකොට අපිට මේ පෙනෙන ඇල්පෙනිතේ මම ප්‍රතිබිම්බ දෙක අඳින්නම්. එක ප්‍රතිබිම්බයක් මෙහෙන් පේනවා. මේ ප්‍රතිබිම්බ අනිත් ප්‍රතිබිම්බෙන් මෙහෙන් පේනවා. හරි. ඔය මම එතන තියෙන්නේ මෙයාගේ ප්‍රතිබිම්බ. ওই විදිහට ප්‍රතිබිම්බ දෙකක් පේනවා මෙහෙන්. අපි ඇහැ මෙතනින් තිබ්බට මෙහෙන් නෙමෙයි ඇහැ කියන්නේ අනිවාර්යෙන්ම. ඇහැ මෙහෙන් තියන්නේ. මෙහෙන් තියලා බලලා ඉන්න අපි කරන්නේ තව ඇල්පෙනිත දෙකක් හිටවනවා මේක හා ඒක රේඛීය වන පරිදි. මේ ඇල්පෙනිත දෙක හා එකම රේඛාවේ තියෙන පරිදි අපි තව ඇල්පෙනිත දෙකක් හිටවනවා. මෙන්න මෙහෙම. එතකොට මේ ඇල්පෙනිත්තෙන් මේ ඇල්පෙනිත්තේ වැහෙන්න ඕනේ. හරියට අපි හිතමු අපි ඉස්කෝලේ රැස්වීමකට ඉන්නවා කියලා. රැස්වීම ඉන්නවා ළමයි දෙන්නේ. ඔහම ළමයි දෙන්නෙක් ඉන්නේ.
එතකොට මේ රැස්වීමේ මේ ළමයි දෙන්න ඉන්නකොට ඒ ළමයි දෙන්න තව ළමයි දෙන්නෙක් එනවා. අපි කියලා කියන අර එක්කෙනා පසුපස එක්කෙනෙක් ඉන්න කියලා. මේ දෙන්න මේ විදිහට ඉන්නවා කියලා අපි හිතමු. අපි කියනවා තුන්වෙනියට එන්න කියලා. තුන්වෙනියට එන්න කියලා කියන අර දෙන්නට කෙලි අර දෙන්න හා එකම රේඛාවේ ඉන්න පරිදි ඉන්න කියලා. අපි මොකද කරන්නේ? තුන්වෙනි එක්කෙනා කරන්න වැඩේ මේ දෙන්න පිටිපස්සෙන් ගිහිල්ලා මෙයා හිට ගන්නවා. හිට ගන්නකොට මෙයාට පේන්න ඕනේ මෙයා විතරයි. හරි. මෙයාගේ මෙයා වැහිලා. එතකොට මෙයා හිටගන්නේ මෙයා පේන හැටියට. හැබැයි පළවෙනි එක්කෙනා පේන්නේ නැහැ. තුන් දෙනාම ඉන්නේ දැන් එකම රේඛාවේ. දැන් හතරවෙනි එක තව එක්කෙනෙක් ඉන්නවා. තව එක්කෙනෙක් කියනවා ඔය තුන් දෙනාටම පිටිපස්සෙන් ගිහින් හිට ගන්න කියලා. හිට ගන්න කියනකොට තුන්වෙනිය හතරවෙනිය කරන්නේ මෙයා පිටිපස්සට එනවා. පිටිපස්සට ඇවිල්ලා මෙයාට පේන්න ඕනේ මේ තුන්වෙනියා විතරයි. 1 2 3 4 හතරවෙනියට පේන්න ඕනේ තුන්වෙනියාගේ ඇඟ විතරයි පේන්න ඕනේ. එයාගෙන් වැහිලා තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ හතර දෙනාම ඉන්නේ එකම රේඛාවේ කියලා. එහෙනම් අපි කරන්නේ මේ මෙතන තියෙන අපි E කැල්පෙනෙත් මෙතන තියෙන අපි E කැල්පෙනෙත් අපි මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා. මේ පැත්තෙන් ඇහැ තියලා බලනකොට අපිට පේනවා මේ දෙකේ ප්‍රතිබිම්බ දෙකක් මෙහි. මේ පැත්තේ පේන්නේ. හරි? හොඳ පැහැදිලි ප්‍රතිබිම්බ දෙකක් පේන්නේ. මොකද වර්තනයෙන් ඇති වෙන ප්‍රතිබිම්බ. ඒ ප්‍රතිබිම්බ දෙක හා එකම රේඛාවේ පවතින පරිදි තව අල්පෙනෙත් දෙකක් හිටවනවා මෙහි. හරි? එතකොට මේ පැත්තෙන් එක හිටවන්නේ. මේ මම එතන ඇදගත්ත ඇල්පෙනිත දෙක තියෙන්න ඕනේ නැති මෙන්න මේ මම මේ අඳින මේ රේඛාවේ. මේ වර්තන කිරණයේ අඳින රේඛාවේ තමයි ඒ P3 ඇල්පෙනිතයි P4 ඇල්පෙනිතයි තියෙන්නේ. හරි? ඔය විදිහට අපි ඇල්පෙනිතේ අනිත් දෙකත් හිටෙව්වා. අර ප්‍රතිබිම්බ දෙක හා එකම රේඛාවේ පවතින පරිදි. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රිස්මේ ධාර ලකුණු කරනවා. මෙහෙම ප්‍රිස්මේ ගත්තා නම් පැන්සලක් අරගෙන මේ ප්‍රිස්මේ ධාර ලකුණු කරනවා. ප්‍රිස්මේ ධාර ලකුණු කරනවා කියලා කියන්නේ උඩ ධාර නෙවෙයි යට ධාර ලකුණු කරන්නේ. යට ධාර ලකුණු කළොත් අපට ඔන්න ඔහොම ලැබෙන්න ඕනේ. අපි අදපු කඩදාසියේ ප්‍රිස්මේ ධාර ලකුණු කරපුවාම ওই විදිහට ධාර අපට ලැබෙයි. හරි? ඒ ධාර ලකුණු කරලා ඉවරලා අපි ඔයගොල්ලන්ට පේනවා මේ ඇල්පෙනිත් වල අපි මේ රේඛාව නම් ඇදලා තියෙන්නේ. මේකේ ඩොට් දෙකක් පේනවා. මොකද අර අපි ඇඳපු මේකේද මේ අපේ මෙතන හිටවපු ඇල්පෙනිත් දෙකේ තුඩවල් දෙකක් මෙතන හැදිලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ප්‍රතිබිම්බ දෙක හා ඒක රේඛීය වන පරිදි තව ඇල්පෙන්ට් දෙකක් හිටවනවා. සිරස්ස හිටවන්නේ මේවා හරියටම සිරස්ස හිටවන්නේ ළමයි ඇල්පෙන්ට් එක ගන්නකොට ඕක ඇදට හිටවනවා. හරි? එතකොට මේ විදිහට අපි මේක හිටවනවා. හිටවලා ඉවරලා දැන් මේකේ අපි එකක සරල රේඛාව ඇඳලා තියෙන අපි. කෝකේද සරල රේඛාව අපි ඇඳලා තියෙන්නේ මේ සරල රේඛාව අපි ඇඳලා තියෙන්නේ. හැබැයි අපි මේ කිරණයයි මේකයි ඇඳලා නැහැ. අපි ඇඳලා තියෙනවා ප්‍රිස්මේ ධාරේ ලකුණු කරලා තියෙන මේක මම අර ඉස්සර වෙලා ඇඳට මේක මම පස්සේ අඳින්න ඕනේ. විතර මේ P3යි P4යි කියලා තියෙනවා 32ක්. ওই 32 යා කරනවා. 32 යා කරනවා මේ AC කියන වර්තක පෘෂ්ඨය හමු වෙන පරිදි මේ තමයි A මෙයා තමයි B මෙයා තමයි C. එතකොට AB ධාරයෙන් තමයි වර්තනය වෙන්නේ. මෙන්න මේ පෘෂ්ඨේ මේ ඍජුකෝණී පෘෂ්ඨයෙන් වර්තනය වෙන්නේ. හරි? එතකොට ප්‍රතිබිම්බේ තියෙන්නේ අනිත් පැත්තේ. එතකොට අපි කරන්නේ ඊට පස්සේ P4යි P3යි යා කරනවා. යා කරනකොට AC හම්බෙන්නේ මේ කියන ස්ථානයේ. හරි? එතකොට මේ තමයි මේ තමයි නිර්ගත කිරණය. හරි මේ කියන්නේ නිර්ගත කිරණය. එතකොට ඒක AC හමු වෙන ස්ථානයක් තියෙනවා. මම මේක ගන්නම් X කියලා. මේ ලක්ෂණය. මෙතන මම ගන්නවා Y කියලා. ඊට පස්සේ X සහ Y යා කරනවා. X සහ Y යා කරනවා. එතකොට මේ X සහ Y වලින් අපිට පේන්නේ වර්තන කිරණය. හරි? ඊට පස්සේ අපි වගුවක් හදනවා. හරි? ඊට පස්සේ අපි කරන්නේ වගුවක් හදන එක. හරි? වගුවක් හදන්නේ මේ ආකාරයට හරි? ඔය වගුවේ අපි ගන්නවා මේ මෙතන පතන කෝණය I. හරි? ඊට පස්සේ අපිට ඕනේ වර්තන කෝණය සිම්පල් R. I සහ R අතර කෝණ අපි මනින්න ඕනේ. ඒක මනින්නේ මෙහෙමයි. දැන් අපි ගත්තා මෙතන කෝණය θ. මේ කෝණය I. එවනම් I කියලා කියන්නේ අණුව ඍණ I කියලා කියන්නේ අණුව ඍණ θ නේ. I කියලා කියන්නේ අණුව ඍණ θ. එහෙනම් මෙතන පතන කෝණයගේ කීයද වෙන්නේ?
මෙතන 65 නම් 90න් 65ක් අඩු කරපුවාම 25යි නේ. 25යි. දැන් අපිට වර්තන කෝණය හොයන්න ඕනේ. දැන් අපි කරන්නේ මෙතන මං කිව්වා මේ AC P3 P4 ඇල්පෙනෙtti අපි ගලවලා අයින් කරලා ඉවරලා ඒ රේඛාව යා කරපුවාම AC හම්බෙන්නේ මේ කියන වෛලක්ෂයේදී මෙන්න මේ කෝණ මානයක් අරගෙන මේ කෝණය අපි මේ මනිනවා. මේ කෝණය අපිට මනිනවා. ඒකට මේ කෝණය තමයි R කෝණය වෙන්නේ. sorry sorry අපිට අපගමන කෝණය මනින්න දෙන්නේ. මේක නෙවෙයි sorry. අපගමන කෝණය මනින්න ඕනේ. අපගමන කෝණය මනිනකොට මේ කෝණය නෙමෙයි මනින්නේ මම අතන අයිද කොහෙද R කියලා ගත්තනේ. R නෙවෙයි ඉතින් එන්න ඕනේ නැන්නේ. මෙතන අපි අපගමන කෝණය මනින්න ඕනේ. මෙතන අපි මනින්නේ අපගමන කෝණය D. එතකොට මේකේ අංශක 25යි නේ. 25ට අනුරූපව අපගමන කෝණය මනින්න ඕනේ. බලන්න මනින්නේ කොහොමද කියලා. අපි මනින්නේ මේ විදිහට. මෙන්න මේ මෙතන තියෙන මෙන්න මේ රේඛාව. මෙන්න මේ රේඛාව ආපු මේ පතන කිරණේ මම දිගටම දික් කරනවා මෙහෙම. ඕක තමයි අර ආපු පතන කිරණේ. එතකොට මෙයා වර්තනය වෙලා යන්නේ මේක තමයි නිර්ගත කිරණය වෙන්නේ. මේක පතන කිරණය ආවනම් යන්නේ මේ කොළ පාට රේඛාව දිගේ. නමුත් මෙයා හැරිලා තියෙනවා මේ පැත්තට. එමනම් අපගමන කෝණය කියලා කියන්නේ මෙන්න මේ අපි ගත්තාන් පස්සේ අපගමන කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණය. එහෙනම් අපි කරන්නේ මේ කිරණය මෙහෙම දිගටම දික් කරනවා. එතකොට මේ කෝණය මේ කිරණය පිටිපස්සට දික් කරනවා. ඒකල මේ කෝණය මන්නේ. හරි? ඒ කෝණය මැඩගෙන අපි කරන්නේ අපි අර එතකොට මේකේ අපි ඒ කෝණය අපි ගන්නවා කොච්චරක්ද කියලා. අපි හිතුවා මෙතන අපිට ලැබුණා කියලා අංශක 75ක් කියලා. එහෙනම් මෙතන දානවා අපි 75යි කියලා. හරි දැන් එතකොට ඒක ඉවරයි. ඊට පස්සේ අපි යනවා ඊළඟ අවස්ථාවට. ඊළඟට තවත් අපිට කෝණ ගන්න එපා පතන කෝණ ගන්න ඕනේ. මේක හිතන්න මේ දෙවන අවස්ථාව මම හිතපු. මේ ප්‍රිස්මය හිමීට තල්ලු කරනවා මේ පැත්තට. මේ තල්ලු කරනවා මෙහාට. මම කිව්වා මෙතන 65යි මෙතන කෝණය 60ක් කියලා ගන්න කියලා නේ. මෙතන කෝණය 60යි. එහෙනම් මෙතන කෝණය පතන කෝණය නේ අංශක 30ක් නේ. 60යි 30යි කීයද 90ක් වෙනවා නේද? එතකොට මේ පතන කෝණය 30ක් වෙනවා. දැන් ඊට පස්සේ අපි කරන්නේ ප්‍රිස්මේ මම මෙතෙන්ට තල්ලු කරා. මම ප්‍රිස්මේ තල්ලු කරා වෙන පාටකින් අදෝ පේන්න හරි. ප්‍රිස්මේ තල්ලු කරා දිගටම මෙතෙන් හරියටම මේ ප්‍රිස්මේ මැද ඉන්න ඕනේ මේ රේඛාවට එන පරිදි මේ පැත්තට තල්ලු කරා. දැන් අර ත්‍රිමාණයක ඔයගොල්ලන්ට මතක තියෙන්නේ කොහොමද කරේ කියලා. හරි එතකොට අපිට ලැබෙනවා ළඟට ඔන්න කොහොම ලැබෙනවා ප්‍රිස්මය. ඊට පස්සේ මෙතනින් අරගෙන මේ ප්‍රිස්මය ඔන්න මම මේ පැත්තට දැන් තල්ලු කරලා තියෙනවා. හරි. ප්‍රිස්මය මෙහාට මම තල්ලු කරලා තියෙනවා. දැන් ආයමත් කරන්නේ අර මෙතනින් ගලවපු ඇල්පෙනිති දෙක. මේ දෙක හරි මේ දෙක හරි. ඇල්පෙනිති දෙකෙන් එකක් ගන්න. දෙකක් ගන්නවා. දෙකක් අරගෙන අපි ඇල්පෙනිති දෙක නැවතත් හිටවනවා. මේ කියන ස්ථානයේ මේ කියන ස්ථානය කියලා කියන්නේ මෙතන සෙන්ටිමීටර් අපි 5ක් ඈතින් ගත්තා නම් මේ දුර සෙන්ටිමීටර් 10ක් වෙනවා. සෙන්ටිමීටර් 15ක් ඈතින් තරමක් ඈතින් තමයි ඇල්පෙනිති දෙක හිටවන්නේ. හරි. එතකොට අර ඉස්සර වෙලා වගේ මේවා සිරස්සේ හිටවන්න. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් බලනවා. මේ පැත්තෙන් අපි ඇහැ තියලා බලනවා. ඇහැ තියලා බලනකොට මෙයාගේ ප්‍රතිබිම්බ දෙකක් මෙහෙ පේනවා. ප්‍රතිබිම්බ දෙකක් මෙහෙ පේනවා. මේ දෙක හා එකම රේඛාවේ පවතින පරිදි තව ඇල්පෙන්ට දෙකක් මේ පැත්තෙන් හිටවනවා. හිටවලා ඉවර වෙලා අපි ප්‍රිස්මයේ දාර දෙක ලකුණු කරනවා මේක. පැන්සලෙන් ප්‍රිස්මයේ දාර ලකුණු කරලා මේ රේඛා දෙක මේ මෙතන ඊට පස්සේ අපි කරන්නේ මේ ඇල්පෙන්ටේ ඔක්කොම ගලවනවා. ගලවනකොට මෙතන 32ක් තියෙයි. 32ක් කියලා කියන්නේ කඩදාසිය හිල් වෙලා තියෙයි. හරි. කඩදාසිය හිල් වෙලා තියෙයි. අපි ඊට පස්සේ කරන්නේ මේ ලක්ෂ දෙක යා කරා. මේ ලක්ෂ දෙක මෙහෙට යා කරා.
ඊට පස්සේ අපිට මෙහෙම ලැබෙනවා. ඊට පස්සේ මේ රේඛාව මම මෙහෙම දිගටම දික් කරන්න. මේ රේඛාව දිගටම දික් කරනවා. ඒ වගේම මෙතන මේ රේඛාවත් දිගටම දික් කරනවා. හරි. එතකොට මෙතන අපිට ලැබෙන කෝණය. මෙහෙම ලැබෙන කෝණය. ඒක තමයි මේ අංශක 30ට අනුරූප අපගමන කෝණය. ඊට පස්සේ අපිට පුළුවන් මෙයා නැවතවරක් මෙයා මේ පැත්තට තල්ලු කරන්න. තල්ලු කරලා ඉවරලා මෙතන කෝණේ මං කියවා 65යි මෙතන 55ක් ගන්න කියලා. 55 නම් මේ කෝණය වෙනවා 35. ඒකට පතන කෝණයගේ අපි ක්‍රමයෙන් වැඩි කරගෙන යන්නේ 25 30 35 ඊට පස්සේ මෙතන එන 40. ওই විදිහට අපි පතන කෝණයේ අගේ වෙනස් කර කර ඊට අනුරූප අපගමන කෝණය හොයනවා. හරි. ඒකට ඉස්සරවම ගත්තා 25ට කොච්චරක්ද? ඊට පස්සේ අපිට ගන්න පුළුවන් 30ට කොච්චරක්ද කියලා. 30ට අපි හිතමු 70යි කියලා. 30ට 70යි. ඊට පස්සේ අපි ගන්න කීයටද? 30යි 35ට නේ. ඊට පස්සේ අපි 35ට කීයද කියලා ගන්න. 35ට අපි හිතමු 60ක් ලැබුණා කියලා. 60යි. ඔන්න ওই විදිහට මේ විදිහේ 25 30 35 40 45 50 ওই විදිහට 70 දක්වා වගේ ගේනවා. ඒකට අපිට පාඨාංක විශාල සංඛ්‍යාවක්. ඊට පස්සේ අපි අඳිනවා ප්‍රස්ථාරයක්. අපි මේ විදිහට අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. අපිට පුළුවන් ප්‍රස්ථාරයක් අඳින්න. අපි අඳින ප්‍රස්ථාරය වෙන්නේ එකක් අයිට අනුරූපව අපි අඳින්නේ D කියන ප්‍රස්ථාරය. හරි. ඒක D කියලා කියන්නේ අපගමන කෝණය. හරි. අපගමන කෝණය D අතර අපි ප්‍රස්ථාරයක් අඳිනවා. D අතර අපි ප්‍රස්ථාරයක් ඇඳොත් අපට ලැබෙන ප්‍රස්ථාරය ඔන්න ওই විදිහේ ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. හරි. ওই විදිහේ ප්‍රස්ථාරයක් අපට ලැබෙනවා. ඒ කියලා කියන්නේ I වල අගය ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට I වල අගය ක්‍රමක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට අපගමන කෝණය මේ පැත්තට අඩු වෙනවා. මේ පැත්තට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරි. අඩු වෙලා ඉවරලා අපට ලැබෙනවා අපගමනය අවම වන අවස්ථාවක්. මේ අපගමනය යම්කිසි පතන කෝණයේ අගයකට අපගමනය අඩුම වන අවස්ථාවක් ලැබෙනවා. එන්න මේ අවස්ථාවට අනුරූපව තමයි එන්නේ. මේ අවස්ථාවේදී මේ අපගමන කෝණය අපි දක්වන කැපිටල් D කියලා. මේ අපගමන කෝණය අපි දක්වන්නේ කැපිටල් D. ආය මෙතෙන් ආවට පස්සේ මේ මෙතන යම්කිසි අගයක් තියෙනවා. ඉතින් එහාට යනකොට උගලන්ට පේන ඇති ආය අපගමන කෝණය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. ඒතකොට I සහ D අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් අපට පේනවා මේ I වල අගේ යම්කිසි අවස්ථාවකදී අපගමන කෝණය අඩුම වෙලා ඊට පස්සේ අපගමන කෝණය නැවතත් ක්‍රමයෙන් නෙවෙයි ශීඝ්‍රයෙන් වැඩි වෙගෙන යනවා. එතකොට ඒට අනුරූපව අපි අර කිරණ ගමන් කරන ආකාරය අපි ඇන්දොත් එහෙම. ඒ කිරණ ගමන් කරන ආකාරය අපි ඇන්දොත් අපිට මෙන්න මේ විදිහට දකින්න හම්බෙන්නේ. මම ප්‍රිස්මය අදින්නම් මෙහෙම. ඔකම තමයි ත්‍රිකෝණාකාර ප්‍රිස්මය. ප්‍රිස්මයට පතනම නම් මම සලකන ආලෝක කිරණයක්. ඔක තමයි කිරණය. මම අදින්නම් එකට ලම්බකය. ඒ තමයි ලම්බකය. ඊට පස්සේ මේ කිරණය ආපහු හැරෙනවා. මේ කිරණය මෙතනින් අපි දන්නවා වර්ධනය වෙනවා. එතනින් වර්ධනය වෙනවා. ඊට පස්සේ ආයිමත් අපි අඳිමු අභිලම්බය. ඊට පස්සේ කිරණය අනිත් පැත්තෙන් නිර්ගත වෙනවා. ඔන්න ඔය විදිහට තමයි නිර්ගත වෙන්නේ. අපිට මේකේ අපේ කෝණ මේකේ අපි ඇඳොත් එහෙම කිරණේ මෙහෙන් ආවේ පතන කිරණය මේ තමයි වර්ධන කිරණය මේ තමයි නිර්ගත කිරණය වෙන්නේ. හරි. මේ අවම අපගමන අවස්ථාවට මම ඇන්නේ. මේ කිරණය මම මේ දිගටම මම මෙයාව මේ විදිහට දික් කළොත් එහෙම
මේ තමයි ඔය අපගමන කෝණය කියලා කියන්නේ මේ පතන කිරණය සහ අවසාන නිර්ගත කිරණය අතර කෝණය. මෙන්න මේ කෝණය තමයි මෙන්න මේ කෝණය තමයි අපි හඳුන්වන්නේ අවම අපගමන කෝණය කියලා. ඒකට ඕක තමයි D වෙන්නේ. මෙන්න මේ කෝණය තමයි D. අවම අපගමන කෝණය. එතකොට ඉතින්දී තියෙන විශේෂත්වයක් තමයි මෙතන එන පතන කෝණයයි මෙතෙන්ද වැටෙන පතන කෝණයයි මෙහෙන් නිර්ගත වන කෝණයයි සමානයි. පතන කෝණයයි නිර්ගත කෝණයයි සමානයි මේ අවස්ථාවේදී. හරි මේ අවස්ථාවේදී මේ කිරණය වර්තන කිරණය මෙයාට සමාන්තරව යයි. මෙයා ගන්න මම A කියලා, මෙයා මම ගන්න B කියලා, මෙයා මම ගත්තොත් C කියලා. මේ BC ට සමාන්තරව තමයි මේ කිරණය යන්නේ. අපි කියලා කියන සමමිතිකව කිරණය ගමන් කරනවා කියලා. මෙයා D I මෙයාත් I වෙනවා. මේ අවම අපගමන අවස්ථාවට අපට අඳින්න කිව්වොත් ප්‍රිස්මේ තුලින් යන කිරණ සටහන අපි කිරණ සටහන අඳින්නේ මේ විදිහට. හරි එතකොට මේකෙන් අපිට සමීකරණයකුත් ගන්න පුළුවන්. බලමු කොහොමද සමීකරණයක් ගන්න කියලා. මම මේ රේඛාව මම දිගටම දික් කරනවා මෙහාට මේ ලම්බකය. පැත්ත මම මෙහෙට දික් කරන්න. මෙයා මම මෙහා මේ ලම්බකය මම මෙහෙට මෙහෙම දික් කළා. මෙතන කෝණය මම ගන්නම් කැපිටල් A කියලා. මේ කෝණය A ට සමානයි නේ. ප්‍රිස්මේ කෝණයට සමානයි. මෙයා A නම් මෙයාත් A වෙනවා. එතකොට මෙයා A මෙයාත් A වෙනවා. මොකද මෙතන අපි දන්න අර ඕක කරා අපි මේ කෝණය අංශක 90යි. ඒකට මේ මෙතන මම ඇඳලා තියෙන මේ ලක්ෂය මම ගන්නම් x කියලා. මේ ලක්ෂය මම y කියලා ගත්තොත් මෙතන z කියලා ගත්තොත් ax ez y කියලා කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට සමාන වෙනවා. එතකොට මෙයා i වෙනවා. එතකොට මෙතන කෝණය i නම් මේ කෝණය r ට සමානයි. එතකොට මේ කෝණය මේ පැත්තේ නිර්ගත කෝණය i නිසා මේ කෝණයත් r ට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් r ධන r සමානයි a ට. ඒ කියලා කියන්නේ 2r සමානයි a වෙනවා. 2r සමානයි a ට. ඒ නිසා r කියලා කියන්නේ a බෙදීම 2යි. r කියලා කියන්නේ a බෙදීම 2ක් වෙනවා. ප්‍රිස්මේ කෝණය දෙකෙන් බෙදුවොත් අපිට ලැබෙනවා r වලගේ කොච්චරක්ද කියලා. ඊට පස්සේ අපිට i හොයන්න ඕනේ. i හොයන්න මෙහෙම ගන්න පුළුවන්. මෙතන කෝණය i ඍණාල්. මේ කෝණය i ඍණාල්. මෙතන කෝණයත් i ඍණාල්ට සමානයි. මේ කෝණයත් මේකටම සමානයි. මේ කෝණයත් i ඍණාල්ට සමානයි. එතකොට එන්නේ i ඍණාල් ධන i ඍණාල් සමානයි d ට. මේක ලියනවා මම මෙහෙම 2i ඍණ 2ir නේ 2i ඍණ 2ir සමානයි කැපිටල් D වෙන්නේ. හැබැයි 2ir කියලා කියන්නේ කැපිටල් A. ඒ නිසා ලියන්න පුළුවන් 2i ඍණ A සමානයි D ට. ඒ නිසා අපිට ලියන්න පුළුවන් i කියලා කියන්නේ A ධන D A ධන D බෙදීම 2ට. i කියලා කියන්නේ A ධන D බෙදීම 2ට. දැන් අපෙන් අහන්නේ මේ වර්තනාංකය සඳහා ප්‍රකාශනයක්. අපිට ලියන්න පුළුවන් මෙයාගේ වර්තනාංකය ප්‍රිස්මේ වර්තනාංකය n නම් මම ඒක මෙතනින් ලියන්නම් n සමානයි sin ස්නෙල්ගේ නියමයෙන් sin i බෙදීම sin r. sin i බෙදීම sin r. හැබැයි sin i කියන එක අපිට ලියන්න පුළුවන් sin i කියලා කියන්නේ a ධන d බෙදීම 2. a ධන d බෙදීම 2 බෙදීම sin a බෙදීම 2ට. එතකොට අපිට ලැබෙනවා වර්තනාංකය සඳහා ප්‍රකාශනයක් sin a ධන d බෙදීම 2 සමානයි sin a බෙදීම 2 වෙනවා. එතකොට අපිට පුළුවන් ප්‍රිස්මේ අවම අපගමනයේ මනින්න මේ විදිහට ප්‍රස්ථාරයක් පාවිච්චි කරලා ප්‍රිස්මේ කෝණය හොයන්නත් තියෙනවා ප්‍රැක්ටිකල් එකක්. ඒකත් මම විස්තර කරන්න. අපිට තියෙනවා ප්‍රිස්මේ කෝණය හොයන්න. දැන් A හොයන්න බෑ. දැන් D හොයාගෙන තියෙන්නේ. අර සමීකරණයට අනුව A හොයන්න ඕනේ. දැන් අපි කරන්නේ මේ විදිහට අපිට දීලා තියෙන ප්‍රිස්මය අපි තියෙනවා අර ත්‍රිකෝණාකාර මුහුණට සුදු කඩදාසියක් උඩ. හරි? සුදු කඩදාසියක් උඩ තියෙනවා.
උඩ තියපුවාම ප්‍රිස්මය අපට ලැබෙයි මෙන්න මේ විදිහට. ප්‍රිස්මය අපට ඔන්න ඔය ආකාරයට ලැබෙනවා. මේ සුදු කඩ 16ක් උඩ දීලා තියෙනවා. ඊට කලින් අපි වැඩක් කරන්න ඕනේ. ඊට කලින් අපි කරන්නේ ඊට කලින් අපි සරල රේඛා දෙකක් ඇඳලා තියෙන්න ඕනේ. පොඩි සරල රේඛා දෙකක් සෙන්ටිමීටරයක් විතර පරතරයක් ඇතුව සරල රේඛා දෙකක් ඇඳලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහේ සරල රේඛා දෙකක්. ඔක එක සරල රේඛාවක්. මේක අනිත් සරල රේඛාව. ඔය විදිහ අපි අදිනවා සරල රේඛා දෙකක්. ඒ සරල රේඛා දෙක අතරේ තමයි මේ ප්‍රිස්මේ තියෙන්නේ. එතකොට මේ සරල රේඛාව ඉස්සර වෙලා මේක සමහර වෙලාවට මේක ඉදිරි කැලේ මෙහෙම වැහිලා තියෙන්නේ. මේක මෙහෙම වැහිලා තියෙන්නේ මට ඒක අමතක වුණා කියන්න. හරි. මේ සරල රේඛා දෙකක් එකිනෙකට සමාන්තර සරල රේඛා දෙකක් ඇඳලා ඒ සරල රේඛා දෙක අතර මැදින් ප්‍රිස්මේ කෝණයේ හැටියට ප්‍රිස්මේ කෝණයේ තියෙන පරිදි අපි මේ ප්‍රිස්මේ තියෙනවා සුදු කඩදාසිය මත. සුදු කඩදාසිය මත කඩදාසි දෙකක් අපි මේ රේඛා දෙකක් අපි ඇඳලා තියෙනවා. සුදු කඩදාසිය මත එකලා ප්‍රිස්මේ තියෙනවා. ප්‍රිස්මේ කෝණය කැපිටල් A. මේ රේඛා දෙක හරියටම ප්‍රිස්මේ A B C කියලා ගත්තොත් ABC වර්තක දාර දෙක හරි මැදින් වගේ එන හැටිත් තමයි ප්‍රිස්මේ අපි තියන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට කරනවා. අපි ඇල්පෙනිටි දෙකක් අරගෙන ඇල්පෙනිටි හතරක් ඕන මේකටත්. ඇල්පෙනිටි දෙකක් අරගෙන අපි මෙතනයි අපි මෙහෙම සිරස්ස හිටවනවා. මම ගන්න මේක P1 ඇල්පෙනිටි මේක P2 ඇල්පෙනිටි. මෙයා P1 ඇල්පෙනිටි මේක P2 ඇල්පෙනිටි. ඊට පස්සේ අපි මේ පැත්තෙන් ඇහැ කියලා බලනවා. මේ පැත්තෙන් අපි ඇහැ කියලා බලනවා. මේ පැත්තෙන් ඇහැ කියලා බැලුවොත් අපි මේ ඇහැ තියන්නේ මේසෙට සමාන්තරව අපි ඇහැ තියන්නේ. හරි. අර මේසම් බාස්ලා එහෙම ඔය බලන්න ඔය ලී එහෙම කෙලින්ද කියලා එහෙම. අන්න ඒ විදිහට අපි ඇහැ තියලා බලනවා. මේ ඇහැ තියලා බලනකොට P1 හා P2 කියන අල්පෙනිටි දෙකක ප්‍රතිබිම්බය පේනවා මෙහි පේන්නේ. මේ පැත්තේ උන්න ඔය පැත්තේ පේන්නේ. මේ දෙකේ ප්‍රතිබිම්බ දෙකක්. හැබැයි අර ඉස්සර වෙලා දීප්තිමත් ප්‍රතිබිම්බ දෙකක් නෙවෙයි. මොකද මේ ආංශික පරාවර්තනයෙන් තමයි මේ ප්‍රතිබිම්බ දෙක පේන්නේ. දීප්තිමත් ප්‍රතිබිම්බ දෙකක් නෙවෙයි. අපි හිතමු මේ අපිට පේන ඇල්පෙනිටි දෙක මේ පේන ප්‍රතිබිම්බ දෙක P1 ඩෑෂ් P2 ඩෑෂ් කියලා. P1 ඩෑෂ් P2 ඩෑෂ්. ඊට පස්සේ අපි කරන්නේ මේ ඇල්පෙනිටි දෙකේ මේකේ ඇල්පෙනිටි දෙක හා එකම රේඛාවේ පවතින පරිදි මේ රේඛාව එකමයි. එකම රේඛාවේ තියෙන පරිදි අපි තව ඇල්පෙනිටි දෙකක් අපි හිතනවා. දැන් මම මේ කොළ පාටින් කලින්ම රේඛාව වැන්දට අපි රේඛාව පස්සේ අදින්නේ. මේ මෙතන P3 ඇල්පෙනිටි හිතවනවා. මේ P3 ඇල්පෙනිටි හිතවන්නේ P1 ඩෑෂ් සහ P2 ඩෑෂ් පේන්නේ නැති වෙන්නේ. ඒ කියන්නේ මේ P3න් ඇල්පෙනිට්ෙන් අපි බැලුවොත් මෙහෙන් ඇහැ තියලා බැලුවොත් මේකෙන් P2 ඩෑෂ් වැහෙනවා P1 ඩෑෂ් කියන. එතකොට මේ P3 ඇල්පෙනිට් හිටවපු ගමන් මේ දෙකම පේන්නේ නැති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි තව ඇල්පෙනිට්ක් හිටවනවා. අපිට සරල රේඛාවක් අඳින්න නම් මේ ලක්ෂ දෙකක් ඕනේ. මේ අපිට මේ පරාවර්තිත කියන්නේ ආංශික පරාවර්තිත කියන්නේ අඳින්න ඕනේ. එතකොට අඳින්න නම් මෙතන සරල රේඛාවක් නිර්මාණය කරන්න නම් අපිට තව ඇල්පෙනිට්ක් අපිට අවශ්‍ය වෙනවා. නැත්තම් මේ තනි ලක්ෂය තිබුණොත් මේක හරහා අපිට සරල රේඛා අනන්ත ගාණක් අඳින්න පුළුවන්. මේකට ඉස්සරහින් අපි තව ඇල්පෙනිට්ක් හිටවනවා. මේක මම ගන්නම් P4 කියලා. P4. එතන ඇල්පෙනිටි ටික ඔක්කොම ගලවනවා. ගලවලා P1යි P2යි අපි සරල රේඛාව ඇඳලා තියෙන්නේ. හරි. P3යි P4යි ගලවලා ඉවරලා ඒ ලක්ෂ දෙක යා කරනවා. ඒ ලක්ෂ දෙක යා කරනවා. යා කරනකොට මේ සරල රේඛාවක් ලැබේ. ඒ සරල රේඛාව මේ අපි මේ විදිහට දික් කරනවා. හරි. ඊට පස්සේ නැවත වරක් අපි කරන්නේ නැවතත් අපි ගන්නවා අල්පෙනිටි දෙක. හරි. අල්පෙනිටි දෙකක් අරගෙන මේ අල්පෙනිටි දෙකම අපි හිතවනවා මේ වගේ තැන් දෙකක. හරි. තැන් දෙකක් කියලා කියන්නේ මේ දුර අවම වශයෙන් සෙන්ටිමීටර් මේ දුර සෙන්ටිමීටර් 5ක් විතර වෙලා මෙහා 10ක් වගේ වෙන්න ඕනේ. මේක අපි හිතමු P3 ඇල්පෙනිටි කියලා. P3 නේ අපි හිත P3 ඩෑෂ් මේකම තමයි මේ ඇල්පෙනිටි තමයි ගන්න. මෙතන මේ P1 ඩෑෂ් කියලා ගත්තේ හින්දා. මෙතන ඇල්පෙනිටි හිටවනවා. ආයෙ හිටවනවා මෙතන. ඊට පස්සේ අපි මෙහෙම බලනවා. මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා. මේ පැත්තෙන් ඇහැ තියලා බලනකොට මේ ආංශික පරාවර්තනයෙන් ලැබෙන ප්‍රතිබිම්බ දෙකක් මෙහි පේනවා. මෙයාගේ ප්‍රතිබිම්බ දෙකක්.
ඊට පස්සේ ඒ ප්‍රතිබිම්බ දෙක හා එකම රේඛාවේ පවතින පරිදි අපි කියලා කියන්නේ ඒකේ රේඛීය වන පරිදි තව අල්පිටිත දෙකක් හිටවනවා. අපි මේ මම මේ ලකුණු කරලා තියෙන ස්ථාන මේකේ මේකේ මේ විතර මේක P5 හරි P5 P6 කියලා මේ ඇල්පිටිත හතරෙන් ওই දෙකම ගත හැකි හරි P6 කියලා. ඊට පස්සේ P6යි P5යි යා කරනවා. යා කරලා ඉවරලා මේවා දික් කරනවා පිටිපස්සට. ඒ කියලා කියන්නේ අපි ප්‍රිස්මේ මේ අල්පිටිත අයින් කළා මෙයා දික් කරනවා පස්සට. එතකොට මෙතන අපිට ලැබෙන කොණය. මෙතන අපිට ලැබෙන කොණය. මේ කොණය මේ යා කරනකොට මෙතන ලැබෙන කොණයක් මේ කොණය ප්‍රිස්මේ කොණය වගේ දෙගුණයක්. මේක ජ්‍යාමිතියෙන් ඔප්පු කර හැකි. ජ්‍යාමිතියෙන් ඔප්පු කර හැකි. ඒකත් කමන්න ඔප්පු කළා මේ මෙච්චර ලොකු දෙයක් නෙවෙයි. මේවා එන්නේ නෑ විභාගෙට. ඒ වුණාට අපි ගමු. මම මෙයාව මෙහාට දික් කරනවා. මේ රේඛාව පල්ලෙහාට දික් කරනවා. මෙතනින් අදිනවා රේඛාවක් සිරස් රේඛාවක් මෙහෙම පල්ලෙහාට. ඒක සිරස් රේඛාවක් හරි. පිටුට්ටක් ඇදය නොහම. ඊට පස්සේ කරන්නේ මෙතනත් අඳිනවා මේ හමු වෙන තැනිනුත් රේඛාවක් අඳිනවා සිරස් පල්ලෙහාට. බලමු කොහොමද ඔප්පු කරන්නේ කියලා. මේ මෙතන කෝණේ මං ගන්නම් x කියලා. මේ කෝණේ x. නෑ මෙතන කෝණයත් x ට සමානයිනේ. අපි කියලා කියන ගැටුම් කෝණේ. මේ ලොකු කෝණේ නෙවෙයි. මෙන්න මෙතන කෝණේ x නම් මේ කෝණේ x. මෙතන කෝණේ x නම් මේ කෝණයත් x. මේ කෝණේ x නම් මෙතන කෝණේ x වෙනවා. මොකද ප්‍රතිබිම්බ කෝණය. මේ කෝණයත් x වෙනවා. හරි. එතකොට මේයි මේ සමාන්තරයි. මේ දෙක සිරස් රේඛාවක්. එතකොට මේ කෝණය මේ මුළු කෝණේ 2x නම් මෙතන කෝණේ 2x. හරි. මෙතන කෝණේ x නම් මේ කෝණේ x. අපි හිතමු මෙතන කෝණේ y කියලා. මේ කෝණේ අනිත් පැත්තේ. දකුණු අත පැත්තේ. මේ කෝණේ y. මෙතන කෝණයත් y. මේ කෝණේ y මෙයාත් y. එහෙනම් මේ කෝණයත් වෙනවා y වෙනවානේ. මේ කෝණයට ප්‍රතිමුඛ කෝණය තමයි මේ කෝණය. එතකොට මේ මුළු කෝණේ 2යි y. මෙයයි එකිනෙකට සමාන්තරයි. එතකොට මේක තමයි තීරයක් රේඛාව. එතකොට තීරයක් රේඛාවකේ මේ සමාන්තර රේඛා දෙකක් කැපිලා ඒ නිසා මේ කෝණය 2යි y ට සමානයි. එතකොට මේ කෝණයත් y ට සමාන වෙනවානේ. මේ ඒකාන්තර කෝණනේ. ඒක y වෙනවා. එහෙනම් ඒ කෝණය කියලා කියන්නේ x ධනවයි. මෙතන හැදිච්ච කෝණය දෙගුණයක් x ධනවයි. එහෙනම් මේ කෝණය වගේ දෙගුණයක් වෙන මෙතන කෝණය. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් මේ ඇල්පෙනිත දෙක මෙහෙට යා කළා. මේ ඇල්පෙනිත දෙක මේ පැත්තට යා කළා. ඒකල ප්‍රිස්මේ කෝණය හෙව්වේ කියලා. එහෙනම් වර්තනාංකේ එන්නම් n සමානයි sin a ධන d බෙදීම 2 බෙදීම sin a බෙදීම 2 කියන සමීකරණය පාවිච්චි කරලා ඔයගොල්ලෝ දන්නා d අපි හෙව්වා කලින් අර ප්‍රස්තාරේ ප්‍රිස්මේ කෝණය මේ විදිහට හොයනවා. හරි. එතකොට a දන්නා එහෙමනම් අපිට පුළුවන් අපිට මේ වර්තනාංකය මොකක්ද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒකට වර්තනාංකය n හෙව්වකි කොච්චරද කියලා. හරිනේ? ඔය ඉතින් තමයි ඔය ප්‍රැක්ටිකල් දෙක වෙන්නේ. ඔය ප්‍රැක්ටිකල් දෙකෙන් අපිට පුළුවන් වර්තනාංකය කොහොමද හොයාගන්නේ කියන එක තීරණය කරන්න. අපි එහෙමනම් මේකේ සටහන අපි ලියාගමු. සිද්ධාන්තය රූප සටහනක් නම් අඳින්න වෙනවා. මම මේක මකන්නම්. රූප සටහන අඳිමු මෙන්න මේ එකක. ඉන්න බෑ නේද? මට ආයෙමත් සැරයක් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. මට මේකේ රේඛාවක් විතර නිර්මාණය කරන්න තියෙන්නේ. මේක අඳින්න. නෝක අඳින්න. හරි.
ඉතින් මේ කාඳින්න මම අනවශ්‍යව මොකද දාන්න මේ කාඳින්න මේ රූපේ ඇඳලා පින්ස් ටික නම් කරගමු මේ විදිහට. ඒක ගමු අපි P කියලා. මේ පින් එක P. මෙතන පින් එක අපි ගමු Q කියලා. මේ පින් එක P මෙතන පින් එක Q. මෙතන පින් එකක් තියෙනවා R. මෙතන පින් එක අපි ගමු S කියලා. ඒකම හැම දිගටම දික් කරන්න. PQRS මෙතන කෝණය θ මේ කෝණය I මෙතන R වෙනවා A B C හරි මේ ටික යන ගන්නේ කොට එනවා θ ධන I ඔබට පල්ලෙහාන් ලියා ගන්න ඕනේ මේක θ ධන I සමානයි 90යි θ ධන I සමානයි 90යි මේ නිසා I කියලා කියන්නේ 90 ඍණ θ ඔක සටහන් කරගන්න. කලම සිද්ධාන්තේ කියවන්න නෝට් එකට. මේක ඇඳගත්තට පස්සේ සිද්ධාන්තය ඇඳගත්තා ඊට පස්සේ ඉන්න ඕනේ ක්‍රමය. එතකොට අපි ඇහැ කියලා බලන්නේ මෙහි. ඇහත් නැදින් හරියට නේද මම නෝට් එක කියවන්නම් ලියාගන්න ක්‍රමය ලියාගන්න අඳින පුවරුවට පෝරු කටු වලින් පෝරු කටු කියලා කියන්නේ drawing pins අඳින පුවරුවට පෝරු කටු වලින් සුදු කඩදාසිය සවි කරන්න. මම කියවර drawing board එකට මේ pins හතරකින් අපි සම්බන්ධ කරනවා මේ අලවනවා නේ අතර මේක ගහලා මේ සවි කරනවා. අඳින පුවරුවට පෝරු කටු වලින් සුදු කඩදාසිය සවි කරන්න.
ඒ මැදින් තිරස්ස සරල රේඛාවක් ඇඳ. ඒ මැදින් තිරස්ස සරල රේඛාවක් ඇඳ. ඒ මැදින් තිරස්ස සරල රේඛාවක් ඇඳ. එය සමග අංශක 60 අංශක 60 අංශක 50 අංශක 40 අංශක 35 අංශක 30 අංශක 30 අංශක 25 අංශක 25 අංශක 20 කෝණ සාධන සරල රේඛාදෙන් අංශක 20 කෝණ සාධන සරල රේඛාදෙන් තිරස් සරල රේඛාව මත තිරස් සරල රේඛාව මත තිරස් සරල රේඛාව මත ප්‍රිස්මයේ AB මුහුණත තබා තිරස් සරල රේඛාව මත ප්‍රිස්මයේ AB මුහුණත තබා AB මුහුණත තබා P අල්පෙනෙත්ත AB පෘෂ්ඨයේ මැදට වන්නට හා AB පෘෂ්ඨයේ මැදට වන්නට හා AB පෘෂ්ඨයට ආසන්න වන ලෙස AB පෘෂ්ඨයට ආසන්න වන ලෙස AB පෘෂ්ඨයට ආසන්න වන ලෙස අංශක 60 සරල රේඛාව අංශක 60 සරල රේඛාව මත තබන්න අංශක 60 සරල රේඛාව මත තබන්න Q අල්පෙනෙත්ත P ට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් මං කියවා P සහ Q අතර තියෙන දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 10ක් වෙනවා Q අල්පෙනෙත්ත P ට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් එම රේඛාව මත සිටුවන්න විනාඩියක් ඉන්න මේ කම්බෙන්ඩ් ඇවිල්ලා මට ටක් ගාලා එන්නම්
පීට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් එම රේඛාව මත සිටුවන්න. ඊට පස්සේ ඊළඟ පෙළියට එන්න. AC මුහුණත හරහා බලමින් AC මුහුණත හරහා බලමින් AC මුහුණත හරහා බලමින් P හා Q අල්පෙනිතිවල P හා Q අල්පෙනිතිවල ප්‍රතිබිම්බ හා ඒකරේඛීය වන ලෙස ප්‍රතිබිම්බ හා ඒකරේඛීය වන ලෙස R හා S අල්පෙනිති දෙක R හා S අල්පෙනිති දෙක R හා S අල්පෙනිති දෙක තරමක් දුරින් සිටවන්න තරමක් දුරින් සිටවන්න R හා S අල්පෙනිති දෙක තරමක් දුරින් සිටවන්න QP රේඛාව QP රේඛාව QP රේඛාව SR රේඛාව හමුවන පරිදි දික් කරන්න. QP රේඛාව SR රේඛාව හමුවන පරිදි දික් කරන්න. එමගින් ප්‍රිස්ම කෝණය D මනින්න. එමගින් ප්‍රිස්ම කෝණය D මනින්න. එමගින් ප්‍රිස්ම කෝණය D මනින්න. sorry ප්‍රිස්ම කෝණය නේ. එමගින් අපගමන කෝණය D මනින්න. sorry. එමගින් අපගමන කෝණය D මනින්න. එමගින් අපගමන කෝණය D මනින්න. ඉහත පරිදි අනෙක් සරල රේඛා සඳහාද පරීක්ෂණ සිදු කරන්න. ඊට පස්සේ පල්ලෙහා පෙළේ ලියා ගන්න. ප්‍රිස්මයේ සුදු කඩදාසිය මත තබා වටේ ඩාර පැන්සලින් ලකුණු කර ප්‍රිස්ම කෝණය කැපිටල් A මනින්න. ප්‍රිස්ම කෝණය කැපිටල් A මනින්න. එතකොට මේ ප්‍රිස්ම කෝණය මනින්නත් පුළුවන් අර විදිහේ ප්‍රැක්ටිකල් එක කරන්නත් පුළුවන්. ප්‍රැක්ටිකල් එක කළත් ඒ මනින්න පුළුවන්. නැත්තම් කෝණමානයක් අරගෙන මනින්නත් පුළුවන්. මේ මෙතන කෝණයගේ මේ කෝණයගේ මේ මෙතන කෝණයගේනේ. ඉතින් මේක මනින්න පුළුවන්. හරි. අපි බලමු ඊට පස්සේ කොහොමද පාඨාංක ලකුණු කරන්නේ කියලා. ඊට පස්සේ ලියා ගන්න පාඨාංක. ඊට පස්සේ මෙන්න මේක වගුව ලියා ගන්න. මේ වගුව ඔන්න විදියට වගුවක් ගන්න. මේ පතන කෝණය I මේ අපගමන කෝණය D. මෙහෙම දාලා මේ පාඨාංක කීපයක් ගන්න.
විගත්තේ 30 ඉඳන්නේ 30 40 එහෙම තමයි අපි ගත්තේ. ඕකේ කීපයක් ලියන්න. නෝට් එකේ හැටියට ගමුකෝ. තිහ 40 50 ඔහොම 55 60 හරි ඔය ටිකක් එන්න බෑ ඇති හරි. මේක ලියාගෙන ඊට පස්සේ ප්‍රස්ථාරය කියලා මේක අඳින්න. ඊට පස්සේ ප්‍රස්ථාරය. ඊට පස්සේ ගණනය ගන්න. ගණනය ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය ඇඳලා මෙතන i1 සමානයි i2 කියලා ගන්න. i1 සමානයි i2. එතෙන්දී පතන කෝණය නිර්ගත කෝණය සමානයි. එක සමානයි i කියලා දාමු. i1 සමානයි i2ට එක සමානයි i. ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය ඇඳලා මෙතන ලියන්න i1 සමානයි i2 සමානයි i කියලා. එකල මේ රූපය ඇඳින්න. අපගමනීය ගණනය අවම අපගමනයේදී මේක කියලා ගන්න. මේක ඇත්තම සිද්ධාන්තයට එන්න ඕනේ කමන්නේ. හරි. මේක දෙක නමුත් ස්නෙල් නියමයෙන් කියලා ලියලා n සමානයි sin i බෙදීම sin r. ඒක සමානයි sin a දන්න d බෙදීම එක කියලා ගන්න.
ප්‍රස්ථාරයන් දෙන්න ප්‍රස්ථාරය ඇඳලා ගණනය සඳහා අර සමීකරණය ලියන්න මේ උපසටහන ඇඳලා R සඳහාගේ ගන්න එපිදීම D වෙනවා. ඊට පස්සේ sorry R සමාන එපිදීම 2 වෙනවා. ඊට පස්සේ 2i ඍණ 2i R සමානයි D ට. නිසා 2i ඍණ A සමානයි D ට. ඒ නිසා I සමානයි A ධන D බෙදීම 2. ඊට පස්සේ ස්නෙල් නියමයෙන් n සමානයි sin i බෙදීම sin r ට. ඒ නිසා n සමානයි sin A ධන D බෙදීම 2 බෙදීම sin D බෙදීම 2 වෙනවා. ඊට පස්සේ අපි ගමු වැදගත් කරුණු. ඒක තමයි ගොඩක් වෙලාවට අහන්නේ වැදගත් කරුණු. ඒකේ පළවෙනි එක. අපි මේ මැන්නේ කෝණමානෙන්. අපි සාමාන්‍යයෙන් මඩෙන්නේ කෝණ අපි මඩෙන්නේ මේ කෝණමානෙන් මඩෙන්නේ. මෙතන මේ විදිහට අපිට පුළුවන් කෝණමානයේ තියන්න. කොහොමනේ කෝණමානයේ තියන්නේ? ඔය විදිහට කෝණමානයේ තියලා. එතන පාඨාංක ඊට පස්සේ මෙතනයි මේ ඉලක්ෂයයි. මේකයි අරගෙන ওই දෙක අතරින් අපි කියලා කියන කෝණය මෙච්චරයි කියලා. කෝණය අංශක 30 නම් කෝණය අංශක 30යි එහෙම නැත්නම් 60 නම් 60යි කියලා කෝණමානෙ මෙහෙම තියන්නේ. එතකොට මේ කෝණමානෙ මැදීමේදී සිදුවන අර ප්‍රතිශත දෝෂය වැඩි. ඉතින් ඒක ඉතින් වළක්වා ගන්න බෑ. ප්‍රතිශත දෝෂය වැඩි වෙනවා. අපෙන් අහුවොත් එහෙම මේ පාඨා අපි හිතමු ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ආවා කියලා මෙහෙම අවම අපගමන කෝණය බැලීමේදී I සහ D වල පාඨාංක ගැනීමේදී නොවැළැක්විය හැකි දෝෂයක් ඇති වේ. දෝෂය ඇති වෙන්නේ කුමන උපකරණයෙන්ද කියලා අහුවොත් එන්නේ කෝණමානයෙන්. ඉතින් මේකට හේතුව තමයි කෝණමානය පාවිච්චි කරනකොට ඇතිවන දෝෂයේ ප්‍රතිශත දෝෂය වැඩි. ඒකේ වැදගත් කාරණයට ඒක ලියා ගන්න. පළවෙනි එක කෝණමානය භාවිතයෙන් කෝණ මැන ඇති නිසා කෝණමානය භාවිතයෙන් කෝණ මැන ඇති නිසා පාඨාංකවල ප්‍රතිශත දෝෂය වැඩි. පාඨාංකවල ප්‍රතිශත දෝෂය වැඩි. දෙවෙනි එක. P අල්පෙනෙත්ත AB මුහුණතට ආසන්නව හා P අල්පෙනෙත්ත AB මුහුණට ආසන්නව හා මෙතන අපි ගත්තන් පස්සේ P අල්පෙනෙත්ත AB මුහුණතට ආසන්නව දෙන්නේ. ආසන්නව හා PQ PQ නැත්නම් P හා Q සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් සිටු විට සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් සිටු විට කිරණයකට ආසන්න තුලිකාවක් ලැබේ. කිරණයකට ආසන්න තුලිකාවක් ලැබේ. කිරණයකට ආසන්න තුලිකාවක් ලැබේ.
ඒක තනි රේඛාවක් ලැබෙන්නේ. තනි සරල රේඛාවක් ලැබෙන්නේ. තුන මහත ඇල්පෙනෙති සුදුසු නැත. අපි ගන්න පොඩි ඇල්පෙනෙති ගන්න. මහත ඇල්පෙනෙති සුදුසු නැත. ඒකට හේතුවකුත් තියෙනවා මහත ඇල්පෙනෙති සුදුසු නැති වෙන්න හේතුව. දැන් අපි හිතමු මහත ඇල්පෙනෙත්තක් අපි ගත්තන් පස්සේ හිතන්නකෝ ඒක ඇල්පෙනෙත්තක් කියලා මහත ඇල්පෙනෙත්තක්. මේක තවත් ඇල්පෙනෙත්තක්. ඒකම ප්‍රමාණය සමානයි. හරි. දෙවෙනි එක ආපහු කියවන ගහනවා නේද? P අල්පෙනෙත්ත AB මුහුණතට ආසන්නව. P අල්පෙනෙත්ත AB මුහුණතට ආසන්නව හා P හා Q සෙන්ටිමීටර් 10ක් පමණ ඈතින් සිටූ විට කිරණයකට ආසන්න තුලිකාවක් ලැබේ. එතන අපිට කියලා කරන මහත ඇල්පෙනිති ඊට පස්සේ එන මහත ඇල්පෙනිති සුදුසු නැත. පස්සේ දෙක පහනේ හතරනේ. අවම අපගමන කෝණය අංශක 20 හා අංශක 30 අතර ලැබේ නම් ඒ අතර කෝණ හතරකට පමණ නැවත පරීක්ෂණය කර අවම අපගමන කෝණය අපචරය කියවනම් අවම අපගමන කෝණය අංශක 20 හා අංශක 30 අතර ලැබේ නම් ඒ අතර කෝණ හතරකට පමණ නැවත පරීක්ෂණය කර අවම අපගමන කෝණය වඩාත් නිවැරදිව සෙවිය හැක. උතන කියන්නේ මේ විදිහ මේකයි උතනින් කියන්නේ දැන් අපි හිතමු අපි කෝණ මැනගෙන ගියා මේ D මේ පැත්තට එන්නේ I අපිට මෙන්න මෙහෙම ලැබෙනවා කියලා අපි හිතමු අපේ ප්‍රශ්නාවේ ඔන්න ඔහොම ලැබෙන්නේ. මෙතනින් ලැබුණාට පස්සේ හරියටම අපිට හැරුණු ලක්ෂය කොතනද කියලා තීරණය කරන්න බෑ. අපි හිතමු මේ අපිට ලැබිච්ච පොයින්ට්ස් කියලා. මේවා තමයි අපිට ලැබිච්ච ලක්ෂය. දැන් මෙතන තව ආසන්න එකක් තියෙනවා මෙහෙම එකයි මෙතන එකයි තියෙන්නේ. ඔහොම තියෙන්නේ. ඔතෙන්දම යා කරා. දැන් මේක මෙතනින් අපිට බලන්න ඕනේ හරියටම අවම අපගමන කෝණය කොතනද දෙන්නේ කියලා හැරුණු ලක්ෂය කොතනද කියලා. හරි.
එතකොට දැන් අපිට ළමයි මෙහෙම අඳින්න පුළුවන්. එක ළමෙක් ඔක අඳින්න පුළුවන් මෙහෙම අඳින්න. තව ළමෙක් කොහොම අඳින්න. තව ළමයෙකුට ඔහොම කරලා ඔහොම අඳින්න. එතකොට පේනවා මේ එක එක්කෙනාට ලැබෙන අවම අපගමන කෝණ වෙනස් වෙනවා කියලා. මෙතන එක්කෙනාට අඩුම එකක් ලැබේ. මෙයාට තව අඩු වෙන අගයක් ලැබේ. මෙයාට තවත් අගයක් ලැබේ. මොකද ඒ හේතුව තමයි මේ මෙතෙන්දි හරියටම මේ හැරුණු ලක්ෂය කොතනද කියලා තීරණය කරන්න බෑ. මේක හරියටම තියෙන්න ඕනේ. ඔන්න ඔහොම තියෙන්න ඕනේ වක්‍රේ. තුමට වක්‍රයක් වෙන්න ඕනේ. ඉතින් මෙහෙම ඔහොම ඇන්දොත් හරි. එහෙම නැත්නම් මෙහෙම මේ මෙතන හරියටම හැරුණු ලක්ෂය ගත්තේ නැත්නම් ලැබෙන අගයන් එකිනෙකට වෙනස් වෙනවා. ඒ නිසා අපි කරන්නේ මේ හැරුණු ලක්ෂයදී මෙතන මේ හැරුණු ලක්ෂයේදී මෙතන හිතන්නකෝ හැරුණු ලක්ෂය කියලා. එතකොට අපි උච්චර වෙලා මෙතන අපි ගත්තේ අංශක 10න් 10ට. මෙතන අපි හිතමු 20 කියලා 20යි 30යි කියලා උතන කියන්නේ. මෙතන 20යි 30යි. අපි ගන්නවා අංශක දෙකෙන් දෙකට තව පාඨාංක 5ක් ගන්න. දෙකෙන් දෙකට ගන්නවා. එහෙම පාඨාංක 5ක් විතර ගන්න. දැන් ලේසි මේ 5ක් තියෙන එක ගාම ලක්ෂ කීපයක් තියෙනවා. එක ගාම ලක්ෂ කීපයක් තියෙන නිසා මේ විදිහට අපිට පුළුවන් ලේසියෙන් මේ ලක්ෂ ටික යා කරලා නිවැරදිම හැරුණු ලක්ෂය ගන්න. ඒකයි උතන කියන්නේ අවම අපගාමන කෝණයේ 34 ලැබේ නම් ඒ අතර කෝණ හතරකට හරි පහකට හරි පරීක්ෂණය නැවත කරලා අවම අපගමන කෝණය අපිට වඩාත් නිවැරදිව ගන්න පුළුවන් කියලා. උකයි අදහස. හරි. පස්සේ කාරණා හැටියට ලියාගමු එක 5. පතන කෝණයේ අංශක 20ට වඩා කුඩා වන විට පතන කෝණයේ අංශක 20ට වඩා කුඩා වන විට කිරණය ප්‍රතිවිරුද්ධ මුහුණතින් වර්තනය නොවේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වේ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වේ. ඒකට අංශක 20ට වඩා පොඩි කෝණ අපි පතන කෝණ හැටියට පාවිච්චි කරන්නේ නැහැ. හේතුව තමයි මේවා මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වන නිසා. එබැවින් අංශක 20කට වඩා වැඩි කෝණ වැඩි පතන කෝණ තෝරා ගන්නු ලැබේ. වැඩි පතන කෝණ තෝරා ගන්නු ලැබේ. වැඩි පතන කෝණ තෝරා ගන්නු ලැබේ. ඔය විදිහට තමයි අපේ අවම අපගමන කෝණය අපි හොයන්නේ. ඒකේ අපි අර ප්‍රිස්මේ කෝණය හොයන එක මම නෝට් එකකට දුන්නේ නැහැ. අපි ඒක සටහන් කරගමු. මොකද අඩුපාඩුවක් අවශ්‍ය නැහැ. ඒකත් අපි තරම් මෙන්න මේක හරි. ලියා ගන්න ඊට පස්සේ ප්‍රිස්මේ වර්තක කෝණය ඇලයිරක් ඇඳලා ප්‍රිස්ම කෝණය මැනීම. මෙන්න මේක දැන් නම් ඇඳ ගන්න වෙනවා. මේ නෝට් එකට ගැලපෙන හැටියට මම මේක ඉලක්කම් ටික මේව ලකුණු කරන්න. හරි. මේක අඳින්න ඕනේ. මේක ඇඳ ගන්නකො ඉස්සරේන. මේවා කඩේරි වලින් ලකුණු කරන්නේ. මේවා කිරණ තදේරි වලින් ලකුණු කරලා කඩේරි වලින් මේවා ගන්න. පිටිපස්සට දික් කරන ඒවා මම මට කඩේරි වලින් අඳින්න බැරි නිසා මම මේක ඇඳේ නැත්තේ.
මේ අල්පෙනිති මම නම් කරලා දෙන්නේ. මේ ටික ඔක්කොම අඳගන්න. මෙතන 2x 2y x දාන y කියලා දාන්න. ඔයගොල්ලන්ට සමහර වෙලාවට ඉස්කෝලේ කවදා පටන් ගයිද දන්නේ නැහැ. හැබැයි ඉස්කෝලේ පටන් ගන්න කතාවකුත් කියන මේ ඉන්ජෙක්ෂන් වීදලා එහෙම. මේ එහෙම වුණත් මේ පාඩම් ටික මේ විදිහට කරගෙන යනවා. පාඩම් ටික මේ විදිහට ඉස්කෝලේ පටන් ගත්තත් කරගෙන යන්න හේතු තමයි මේ ටික හිමීට පැහැදිලිව කරගෙන ගියයි. හරි. සමහර වෙලාවට බෝඩ් එකේ කරනවට වඩා මේක ගොඩක් වෙලාවට පැහැදිලි. මොකද මම හිමීටනේ කරන්නේ. හරි. බෝඩ් එකට ගිය ගමන් වේගෙන් යන ස්පීඩ් යන මේ මෙතනින් කරනකොට හිමීට කරගෙන ගියයි. ඒ නිසා ඉස්කෝලේ පටන් ගත්තා Zoom වලින් රැට හරි ක්ලාසස් කරගෙන යනවා පන්ති අමතර පන්ති. එතකොට අපිට ඉස්කෝලවල අපිට හැන්දෑ වෙනකන් ඉන්න ඕනේ නැහැ. මේ විදිහට දිගටම යන්න පුළුවන්. ඉස්කෝලවල 10000කට ෆයිබර් දුන්නා කිව්වම පට්ට බොරුවක් කිව්වේ නේද? පාරකවත් නැහැ ෆයිබර්. අපි යමු මේ ලියා ගන්න මේ විදිහට නෝට් එක ලියා ගමු. හරි. පියවර හැටියට ලියමු. අදින පුවරුව මත කඩදාසියක් සවි කර. අදින පුවරුව මත කඩදාසියක් සවි කර. අදින පුවරුව මත කඩදාසියක් සවි කර. සෙන්ටිමීටර් 1.5ක් පමණ සෙන්ටිමීටර් 1.5ක් පමණ පරතරයකින් PQ හා ST සමාන්තර රේඛා දෙකක් අඳින්න. PQ හා ST PQ හා ST නේ ST සමාන්තර රේඛා දෙකක් අඳින්න. ඊළඟ කරුණ සමාන්තර රේඛා දෙක අතර
प्रिस्मे शीर्षे पिहिटनसे समांतर रेखा දෙක අතර प्रिस्मे शीर्षे පිහිටනසේ शीर्षे පිහිටනසේ प्रिस्मය තබා PQ කිරණයට අනුරූප PQ කිරණයට අනුරූප QR PQ කිරණයට අනුරූප QR පරාවර්තන කිරණය හා ST කිරණයට අනුරූප TU පරාවර්තන කිරණය අල්පෙනෙති මගින් සොයා ගන්න. ඊළඟ කිරණය ඊළඟ පියවර පරාවර්ත කිරණ දික් කිරීමේ පරාවර්තන කිරණ දෙක දික් කිරීමේ සෑදෙන කෝණය ප්‍රිස්ම කෝණය මෙන් දෙගුණයකි. ප්‍රිස්ම කෝණය මෙන් දෙගුණයකි. ඊළඟ දෙය ගන්න පරාවර්තන කිරණ ඇඳීම ඊළඟ පියවර පරාවර්තන කිරණ ඇඳීමේදී පහත පියවර අනුගමනය කරන්න. මේක පියවර තුනක් තියෙන අපි ඉලක්කම් දාලා ලියාගමු. ඔය අපි ඉස්සරෙල්ලා මම ඉස්සර කරපු ප්‍රැක්ටිකල් එක මේ උගලන්ට මතක එන්න මේ නෝට් එකක් හැටියට දෙනවා. නෝට් නම් ඉතින් ඕනෙත් නෑ හරි. නමුත් අරක මේ මතක් කරගන්න බෑ විභාගයට පාඩම් කරනකොට මොන හරි තියෙන්න බෑ. ඉතින් ලියා ගන්න ඒකේ පළවෙනි එක සිත්තම් පුවරුව මත PQ රේඛාවේ පිහිටනසේ P2 අර අල්පෙනෙත්තේ P2 ප්‍රිස්මයට ආසන්නව හා P2 ප්‍රිස්මයට ආසන්නව හා P1 ප්‍රිස්මයට ඈතින් සිටුවා AB මුහුණත ඔස්සේ බලමින්
AB මුහුණට ඔස්සේ බලමින් AB මුහුණට ඔස්සේ බලමින් AB මුහුණට ඔස්සේ බලමින් AB මුහුණට ඔස්සේ බලමින් ආලෝකයේ ආංශික පරාවර්තනය වී පෙනෙන ආලෝකයේ ආංශික පරාවර්තනය වී පෙනෙන P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ ඒක රේඛීයව පෙනෙන තෙක් ඒක රේඛීයව පෙනෙන තෙක් ඒක රේඛීයව පෙනෙන තෙක් ඇසේ පිහිටීම වෙනස් කරන්න. ඇසේ පිහිටීම වෙනස් කරන්න. ඊළඟ එක දෙවෙනි කරුණ හැටියට ලියන්න P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ හා P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ හා ඒක රේඛීයව පිහිටන ආකාරයට P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ හා ඒක රේඛීයව පිහිටන ආකාරයට P5 හා P6 අල්පනිත සිටවන්න. P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ හා ඒක රේඛීයව පිහිටන ආකාරයට P1 හා P2 අල්පනිතවල ප්‍රතිබිම්බ හා ඒක රේඛීයව පිහිටන ආකාරයට P5 හා P6 අල්පනිත සිටවන්න. ඊට පස්සේ ලියා ගන්න මේ ආකාරයට මේ ආකාරයට මේ ආකාරයට මේ ආකාරයට ST කිරණේ පරාවර්ත කිරණය වන මේ ආකාරයට ST කිරණේ පරාවර්ත කිරණය වන TU කිරණේ පිහිටීමද සොයන්න. TU කිරණේ පිහිටීමද සොයන්න. TU කිරණේ පිහිටීමද සොයන්න. එතකොට ඕක තමයි මේ ප්‍රැක්ටිකල් දෙක ගොඩක් වෙලාවට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේට ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් බොහෝ දුරට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඔය ප්‍රශ්නය. ගොඩක් වෙලාවට ප්‍රිස්ම සම්බන්ධව ගැටලු ආවොත් ඔයගොල්ලන්ට ওই විදිහේ ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. තියෙන අපට තවත් ප්‍රැක්ටිකල් එකක් විස්තර කරන්න. ඉවර කරන්න ලේසියි නේද? අනිත් එක තමයි ඔයගොල්ලන්ට සමහර වෙලාවට ඔය සඳුදා උදේට සමහර වෙලාවට දෙමාපියන්ගේ ටෙලිෆෝන් අරවා මේවා එහෙම පාවිච්චි කරලා තමයි කරනවා නම් මට හවස දැන් මේ බෝඩ් එක මම යූස් කරන්න මට හෙමීට එතකොට පාඩම කරගෙන ගියා කි. හරි. එතකොට කිසි කරදරයක්වත් නැහැ. එහෙම කරොත් රෑ 7ට විතර හැමදාම වගේ පුළුවන්. හරි. රෑ 7 ඉඳන් 9 වගේ වෙනකන් එහෙම වුණොත් රෑ දැන් හෙට ක්ලාස් එක කරනවා නම් හෙට රෑ මට වෙන පන්ති නැහැ හෙට රෑ 7ට විතර කරේ උදේ එහෙම ප්‍රශ්න තියෙනවා නම් මට ඒ වගේ ගැටලු තියෙනවා නම් මේ රෑ ගැටලුවක් නැහැ නේද 17න් පස්සේ
ප්‍රශ්න නැහැ. එතකොට ෆෝන් උත් හොයාගත හැකි. කිසි කරදරයක් නැහැ. මං හිතන්නේ දැන් නම් ඔයගොල්ලන්ට මගේ සිග්නල් නම් අවුල් නැහැ. කෙලින්ම කණුව තියෙන කිලෝමීටරයක් විතර ඉස්සරහෙන් කෙලින්ම කිරණ ටික ඇවිල්ලා වදිනා මගේ මේ රවුටර් එකට. කිසි කරදරයක් නැහැ මේ. මට නම් ප්‍රශ්නයක් නැහැ සිග්නල් වලින්. සමහර අයට ළමයින්ට සිග්නල් අවුල් ඇති. අපි බලමු ඊළඟ එකත්. හරි. ඊළඟ එක එවනම් හෙට හවස කරමුද? හරි. දැන් විනාඩි 8:45යි. හෙට හැන්දෑවේ 7යි. නැත්නම් උදේත් කරාක උදේ ප්‍රශ්නයක් තියෙනවා නම් කවුරු හරි කියන්න බලන්න. උදේ ප්‍රශ්නයක් නැත්නම් හැන්දෑවේ 7ට කරමු. හරි. හෙට ඒක කරමු. දැන් මේක කරන්න ගියොත් එහෙම තවත් පැය විනාඩි 30ක් 35ක් විතර යනවා. එහෙනම් හෙට හවස 7 ඉඳන් හෙට හවස 9 වෙනකම් කරමු. එතන ඒ ප්‍රැක්ටිකල් එක කරපු ගමන් ඉවරයි ප්‍රිස්ම. හරි ප්‍රිස්ම ඉවරයි. අද මම ටියුට් එකක් එවන්නම්. ඒ ටියුට් එක කරලා තියන්න. හරි. එතකොට මේ හෙට මම ලින්ක් එක එවන්නම්. හරි. ඔය ගොඩක් වෙලා ෆෝන් එක දිහා පැය දෙකක් බලාගෙන ඉන්නත් බෑ. මටත් ඒ වගේ මේ ලැප් එක දිහා බලාගෙන ඉන්නත් බෑ පැය දෙකක් විතර ඇස් සමහරු. හරි. කාට හරි ගැටලුවක් තියෙනවද බලමු මොකක් හරි මෙසේජ් එකක්. ඒ වෙලාවේ ඉස්කෝලේ පන්ති තියෙනවා කියලා තියෙනවා නේද? රෑද තියෙන්නේ? රෑ තියෙනවා නේද? එහෙමනම් මං කියන්න දෙන්න හෙට උදේම කරමු එහෙමනම්. හරි. එහෙමනම් උදේ 7ට ගැටලුවක් නැහැ නේ? එහෙනම් උදේ 4ටම කරමු. මට ප්‍රශ්නයක් නැහැ. මට ඕන වෙලාවක පුළුවන්. දැන් උදේ කොහොමද මම හැන්දෑවේ උදේ නේ කරේ. එහෙමනම් උදේ මේක මං උදේ කියලා කියන්නම්. හරි. එහෙනම් උදේ 7 ඉඳන් 9 වෙනකම්. හරි. අනේ හෙට උදේ අපි කරමු. හෙට උදේ එක ඉවර කරන්න. හරි. එහෙනම් තවත් බලන්න මෙසේජ් එකක් තියෙනවා. ආරයිට් හරි. එහෙනම් හෙට උදේ කරමු. හෙට උදේ 7 ඉඳන් 9 වෙනකම් මම මේක එවන්නම්. හරි එහෙනම් හැමෝටම ආයිබෝවන්.